හොඳට මතක තියාගන්න දැන් මං ගිය සතියේ පයිතගරස් ප්‍රමේය කියලා දුන්නානේ. පයිතගරස් ප්‍රමේය ඕනේ මට මේ. හරි පයිතගරස් ප්‍රමේය ඕනේ. එතකොට ත්‍රිකෝණමිතිය කියන දේ යොදන්න පුළුවන්. ඔයා උසස් පෙළට ගියාම තේරෙයි ඕනෑම ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය කියන මගුල ඕන ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. හැබැයි O level කාලේදී ත්‍රිකෝණමිතිය පාඩම අදාළ වෙන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට විතරයි. O level කාලේ කියලා දෙන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට විතරයි. එතකොට මම මෙහෙම ඍජු කෝණ ත්‍රිකෝණයක් හදින්නම්. මම ඒකට නම දෙන්නම් A B C කියලා. මෙතනට ඍජු කෝණය දාන්න. හරි. පුතේ මේකට කෝණ කීයක් තියෙනවද? තුනක් තියෙනවා. A කෝණය, B කෝණය, C කෝණය. B නේ ඍජු කෝණය. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ නම මොකද්ද? කර්ණී. කර්ණී. ඔක දාන්න. ඒක හැම වෙලේම එහෙම. හැම වෙලේම ඍජු කෝණයේ කොටුවට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය කියලා නමක් තියෙනවා. එතකොට අනිත් පාද දෙකටත් නම් දෙකක් තියෙනවා. වර්ධ පාද. ඒක අපිට වෙන කෝණකින් සැරින් සැරේට වෙනස් වෙනවා. හරි. මම මේ වෙලාවේ හිතන්නම් A කෝණය ගැන. A කෝණය සැලකීමෙන් මම එහෙම කියනවා. A කෝණය සැලකීමෙන් හොඳට අහගෙන ඉන්න. A කෝණය සැලකනවා කියන්නේ මෙන්න මෙයා. මම ඊ කියලා දාන්නම්. හරි. මෙතන කවුරු හරි කෙනෙක් A කෝණේ ඉන්න දන කවුරු හරි කෙනෙක් හිටගෙන මේ ඉස්සරහා තියෙන BC දිහා බැලුවොත් කෝණයට ඉස්සරහින් තියෙන කාට අපි කියනවා කෝණයට ඉස්සරහින් තියෙන කාට කියනවා අපි සම්මුඛ පාදය. A කෝණය සැලකීමෙන් BC කියන එකට අපි නමක් දෙනවා සම්මුඛ පාදය. කවුරු සැලකීමෙන්ද? A කෝණේ ඉඳන් කවුරු හරි බැලුවොත්. A කෝණේ ඉඳන් කවුරු හරි මෙන්න මේ පාදේ දිහා බැලුවොත් AB පාදේ දිහා බැලුවොත් අපි යාට විශේෂ නමක් කියනවා බද්ධ පාදය. බද්ධ පොස්පල් බද්ධ රවුමක්. බද්ධ පාද. හරි. ඒ. අපි බලමු මේ පැත්තට C කෝණේ. කවුරු හරි මිනිස්සේ C දිහා C ළඟින් හිටගත්ත කෙනෙක් හිතන්නකො. ඔයාලා හිතලා කියන්නේ C වලින් හිටගෙන ඉස්සරහ බැලුවොත් එයාට පේන පාදේ මොකක්ද? AB සම්මුඛ. AB නේද? C වලින් හිටගන්න එකට සම්මුඛ පාදේ වෙන්නේ AB. මෙතනින් ඉන්න කාට සම්මුඛ පාදේ? BC. හරි. අන බලන්න මම ඉෂරික දෙන්නම් තව ඉෂරික සම්මුඛ පාදේ. AC එතකොට වද්ද පාදයක් නෙමෙයි. AC මොකාවගේ වුණත් මොන කිතෝන වුණත් හැම වෙලේම කර්ණයෙන් තමයි. දෙකම පාදේ හැම වෙලේම කර්ණ. ඒකට මේ D වලින් නම් කර B වලින් නම් උඩ පෙන්නේ කර්ණ නෙමෙයි. ඒක මොකක්ද සම්මුඛ පාද නෑ නෑ D අර දෙකද හරි මම PQR කියලා හිතන්න හොඳන් වල මට කියන්න මෙතන මිනිස්සයා හිටගත්තොත් P වලින් හිටගත්තොත් එයාට ඉස්සරහින් තියෙන පේන පාද මොකද QR එයාට ඒක නම් මොකද්ද වෙලේම ඉස්සරහින් තියෙන සම්මුඛ මෙතනින් මොකෙක් හරි හිටගත්තොත් ඉස්සරහින් පේන මොකද්ද එහෙනම් PQ කියන්නේ සම්මුඛ පාද මෙයාට බද්ධ පාදයේ අකුරු දෙක කියන්නේ PQ PR PQ බද්ධ පාදය එයාට බද්ධ පාදය ඇයි මෙයා කර්ණේ ත්‍රිකෝණයේ ඉස්සරහින් තියෙන එක හැම වෙලේම කර්ණය. මේ 90ට ඉස්සරහින් තියෙන එක හැම වෙලේම කර්ණය. ගණන් කියන්නේ මේ ගණන් කියන්නේ මම මේ 6 7 පොන් තුනින් එයා දැන් අර හිතන්න ඕනේ. එකපාර උත්තර දෙන්න. එහෙනම් මේ බලමු. අපි මේ අරකට යන්න කලින් අපි හිමිට කරා යන්න. C කෝණය සැලකීමෙන්. C කෝණය සැලකීමෙන්. එහෙනම් C වල ඉඳන් කවුරු හරි කෙනෙක් AB දිහා බැලුවොත් එයාගේ නම මොකද්ද? සම්මුඛ. ඒක තේරෙනවා. සම්මුඛ පාද. එයා එතනින් නම් BC දිහා බලන්න. එයාට කොහොමද AC කියන්නේ? කර්ණ. මේ බලන්න මේ BC ට සම්මුඛ පාදේ වෙච්ච එක කියන AB ට සම්මුඛ පාදේලානේ. බද්ධ පාදේ BC වෙච්ච එක කියන මෙතනදි බද්ධ පාදේ AB ලානේ. මාරුලා. හරි ඒක වෙනස් වෙන්නේ කොහොම මොනවා අනුවද? මොකක් අනුවද වෙනස් වෙන්නේ? කෝණය අනුව. ඉන්න දැනගන්න. කෝණය අනුව. හරි. කියන මෙහෙම ඍජු කෝණයේ ත්‍රිකෝණයක ඍජු කෝණයේ ත්‍රිකෝණයක ඍජු කෝණයේ ත්‍රිකෝණයක සෑම විටම ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය සෑම විටම ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය සෑම විටම ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය ඍජු කෝණයේ ත්‍රිකෝණයක සෑම විටම
ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණයයි. ඍජු කෝණී ත්‍රිකෝණයක සෑම විටම ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණයයි. ඍජු කෝණයට ඉදිරියෙන් ඇති පාදය කර්ණයයි. හරිද? ඊළඟට යන්න ඉතිරි පාද දෙක ඊට පස්සේ ලියන්න මේ වාක්‍යයටම ඉතිරි පාද දෙක කෝණයේ පිහිටීම අනුව වෙනස් වේ. කෝණයේ පිහිටීම අනුව වෙනස් වේ. ඉතිරි පාද දෙක කෝණයේ පිහිටීම අනුව වෙනස් වේ. හරි. එහෙනම් මේ ත්‍රිකෝණය ඇඳලා කර්ණය ලියලා ඒ කෝණය සැලකීමෙන් කියලා මේ තුන ලියන්න. C කෝණය සැලකීමෙන් කියලා මෙයා ලියන්න. මේ තුන. හරි එහෙනම් මම කරනවා. अब බලමු තව ත්‍රිකෝණයකට එන. තව ත්‍රිකෝණයකට බලමු. වන් බලන්න. දැන් තව ත්‍රිකෝණයක් ගන්න එක PQR කියලා දානවා. ඔයාලට පැද්දෙනවා නම් ගත්ත ගමන්ම කර්ණයේ පාද දෙක ලියලා ඉන්න. අපිට දෙන්නවා. ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන PR. ආ තනිය ලියන්න වල යන දෙන එක. මේකට අදාළව P කෝණයේ සැලකීමෙන් කියලා වෙනම පාද තුන ලියන්න. R කෝණයේ සැලකීමෙන් කියලා වෙනම ලියන්න. මුලින්ම P කෝණය මම ලියලා වුණා. P සැලකීමෙන් P කෝණයේ සැලකීමෙන් P කෝණයේ සැලකීම. PR කියන්නේ කර්ණය. P කෝණයේ සැලකීමෙන් කියලා එකක් ලියන්න. R කෝණයේ සැලකීමෙන් කියලා තව එකක් ලියන්න. Okay. PR කියන්නේ කර්ණය. P කෝණයේ සැලකීමෙන් කියන්නේ P වල ඉඳන් කවුරු හරි බැලුවොත් QR දිහා QR කියන්නේ නම් මොකද්ද? සම්මුඛ පාද. සම්මුඛ පාද. R වල ඉඳන් මොකෙක් හරි අදුරි R දිහාම P වලින්. P වල ඉඳන්ම බැලුවොත් PQ දිහා. මේ පැත්ත බැලුවොත්. උඩ කියන්නේ මොකද්ද? බද්ධ පාද. බද්ධ පාද. R කෝණයේ සැලකීමෙන්. දැන් ඊගේ කතන්දරේ ඉවරයි. කවුරු හරි R වල ඉඳන් බැලුවොත් එයාට ඉදිරියෙන් තියෙන පාදේ මොකද්ද? මුලින්ම කර්ණය ලියලින් කොහොමද? කර්ණයේ PR න. PR කියන්නේ කර්ණයම තමයි. කොහොමද කර්ණයේ PR? එයාට ඉදිරියෙන් තියෙන PQ. දැන් PQ කියන්නේ සම්මුඛ පාද. R කියන්නේ බද්ධ පාද.
ඊළඟ එක බලන්න හරියට ලියන්න හරි ඔයගොල්ලෝ අපිට ඊළඟ එකත් ඔයාලම තමයි මම දෙන්නම් තුන්වෙනි රූපය මෙන්න මෙහෙම එකක් මම දෙන්නේ කතා නැතන A B C D කියලා දීලා මේකේ ඔයාලට කර්ණ ඍජු පොයින්ට් කොටු කීයක් තියෙනවද දෙකයි කර්ණ දෙකයි ඔයාලා මේක ලියන්න නම් ගොඩක් A කෝණයෙන් සැලකීමෙන් වෙනම ලියන්න ඕනේ ඒ කියන්නේ මෙතන ඉඳන් බලද්දි D වලින් ඉඳන් වෙනම ලියන්න ඕනේ D C D ආපහු මෙතන D වලින් ඉඳන් වෙනම ලියන්න ඕනේ මෙතන C වලින් ඉඳන් වෙනම ලියන්න ලියන්න බලන්න රූපෙක එහෙනම් මම මුලින්ම සලකන්නේ A කෝණය A සැලකීම A කෝණයේ සැලකීම ඒ කියන්නේ මෙන්න මෙතන ඉන්නවා එයා අයිති වෙන ඍජු ත්‍රිකෝණය කවුද කියලා කියන්නේ A B D දැන් කර්ණේ ඔයාලට මේ සම්මුඛ පාදය කියලා DC ගන්න පුළුවන් මෙතන ඉඳන් බලන්න බෑ හැම වෙලේම මේ ත්‍රිකෝණයේ අස්සේ තියෙන තුන් දෙනා බෑ කියන්නේ එතකොට එහෙනම් කර්ණේ කවුද AD මෙයාට අනුව කර්ණේ AD පටල ගන්න බෑ ගන්න කර්ණේ කර්ණේ මුලින්ම දෙවි කියන්නේ කර්ණේ මුලින්ම ලියනවා AD එයා දැන් එතකොට A වල ඉඳන් ඉස්සරහ වෙලුවොත් එයාට තියෙන සම්මුඛ පාදේ DB DB සම්මුඛ පාදේ ආපහු AB කියන්නේ බද්ධ පාදේ ඒ කොලකද කොතනද කොතන ගත්තර බද්ධ පාදේ හරි ඊළඟට A කෝණය සැලකීමෙන් දැන් D කෝණය මෙයාට අයිති D කෝණය මේ පැත්තේ D කෝණයෙන් සැලකෙන්නේ මෙතන ඉන්න AD ගන්න D සැලකීම ආන්න විකාරවල බලන්න D කෝණයෙන් සැලකීම කොහොමද කාරණේ කවුරුද AD නෑ නෑ DC හරියනේ මේ D වලට කෝණේ D තමයි අනිත් D මේ ත්‍රිකෝණයට වෙනමයි මේ ත්‍රිකෝණයට දෙකම ලියන්න මෙයා සලකලා වෙනවා මෙයා සලකලා වෙනවා මම එකට දෙන්නේ නැහැ නේද දෙනවද ඉතින් වාව එයා හිතාගෙන බැලුවේ මෙලිම මේ ත්‍රිකෝණ අතින් වහගන්න එතකොට හරි හරි දැන් මොකද්ද ලියන්න ඕනේ දෙකම ලියන්න මෙයාවත් ලියන්න මෙයාවත් ලියන්න දෙකට D සැලකීම ඔව් දෙකට D සැලකීම D කර්ණය AD කර්ණය එතකොට මෙයාට ඉදිරියෙන් තියෙන AB සම්මුඛ පාදය AB DB කියන්නේ බද්ධ පාදය A කෝණය සැලකීමෙන් D කෝණය සැලකීම දැන් ආපහු D කෝණය සැලකීමෙන් කියලා මේ ත්‍රිකෝණයට අදාළව ලියන්න මේ ත්‍රිකෝණයට අදාළව මම උඩින් ලියන්න D කෝණය සැලකීම එතකොට එතනදී මේ කෝණය සැලකද්දී එයාට කොහොමද කර්ණය මුලින්ම ලියන්නේ මේ ත්‍රිකෝණයට අදාළ කර්ණය මොකක්ද DC DC තමයි කර්ණය BC මේ D කෝණය නම් බලද්දී ඉස්සරහින් තියෙන සම්මුඛ පාදේ DC සම්මුඛ පාදේ මෙයා DB බද්ධ DB බද්ධ හරි කෝණ තුනක් සැලකීමෙන් ලිව්වා අවසානික C කෝණය සැලකීම
ඉතරට ගන්න බෑ. සැලකීම. කී සැලකීම. මේවා C වල ඉඳන් කොහොමද කරන්නේ DC මයි. DC කරණය DB කියන්නේ යම් සම්මුඛ කරණය. දැන් මෙතන ආදාය කියලා ඉන්නේ කියලා මම කිව්වා. DC කියන්නේ බද්ධ. ඔච්චර. ඒක කියලා තිබුණා. හරිද? හරි. කියන්න මාතෘකාව ත්‍රිකෝණමිතික අනුපාත. මාතෘකාව කියන්න ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. ත්‍රිකෝණමිතික අනුපාත. හරි. ත්‍රිකෝණමිතික අනුපාත. ඒකත් අර ත්‍රිකෝණයකට තමයි දාන්නේ. අහගන්නකෝ. මම මේක අර සංකේතයක් ගන්නවා මෙතනට තීටා කියලා. අපි කොහොමද ඒක කලින් අර දන්නවා. තීටා විදියට 2π 2πr ඔය සූත්‍රයට පවර තීටා කියන්නේ මොකක්ද එතකොට? කෝණයට දාන සංකේතයක්. ග්‍රීක හොඩි කියන අකුරක්. තීටා. හරි. මුලින්ම මේ වැඩේට යන්න කලින් ABC කියලා ගමු. මේ වැඩේට යන්න කලින් තීටාට අනුව කර්ණය මොකක්ද? තීටාට අනුව කර්ණය මොකක්ද? AC. AC. තීටාට අනුව කර්ණය AC. හරි. තීටාට අනුව සම්මුඛ පාදේ AB. තීටාට අනුව සම්මුඛ පාදේ AB. AB. තීටාට අනුව බද්ධ පාදේ. හරි. ඔන්න ඒක දැනගන්න ඕනේ මුලින්ම. දැන් ඒක හුරුවක් තියෙනවා. ඒක කියලා දීලා හිටියේ ඉතින් මෙහාට යන්න ඕක ඕන. ත්‍රිකෝණමිතික අනුපාත කියන්නේ මෙහෙම තියෙනවා. මම ඔය වගේම තව ලොකු ත්‍රිකෝණයක් හදනවා. හරි. තව මේ ඔයිට වඩා චූටි එකක්. හරි. ඒ කෝණේ කොන. T තමයි කෝණේ T තමයි. හරි කෝණේ කොන. මේක ඕම් බලපන් මම හිතන්නම් මේ දිග සෙන්ටිමීටර් 10යි මේ දිග සෙන්ටිමීටර් 5යි. හරි. මම හිතන්නම් මේක සෙන්ටිමීටර 20යි මේක සෙන්ටිමීටර 10යි මේ. මේක සෙන්ටිමීටර 5යි මේක සෙන්ටිමීටර 2.5යි. මම හිතන්නම් මට කියන්න ඊට අනුව සම්මුඛ AB කියන්නේ මොකද්ද සම්මුඛ පාදය මේක බද්ධ පාදය 10 5න් බෙදුවම කීයද දෙන්නේ 20 10න් බෙදුවම කීයද දෙන්නේ තව 2.5 5න් බෙදුවම අනුපාත ඒ කියන්නේ ත්‍රිකෝණේ ලොකුද පොඩිද කියලා දාමු ත්‍රිකෝණේ කොච්චර ලොකු වුණත් කොච්චර පොඩි වුණත් වැඩක් නැහැ කෝණේ එකම නම් ඒ අර පාදවල වල දිගවල් බෙදුවම ඉන්නේ එකම උත්තරය පාදවල වල දිගවල් බෙදුවම ඉන්නේ එකම උත්තරය හරි අන්නේ බෙදුවම එන ඉලක්කමට අපි නමක් දානවා. දැන් උදාහරණයක් කඩේකට ගිහිලා මොනවා හරි පැන්සල් 12ක් ගත්තොත් 12ට කියන තනි වචන මොකක්ද? දුසිමාක් කියලා කියන්නේ. දන්නවද? හොඳයි. හරි. පියවල් වල ආසේ හැදෙන චූටි හුරුතල් බබාලා වගේ වань දුසිම කියන දේ දන්න. හරි දුසිමක්. එතකොට තව එකක් මාර්ග තුනකට කියන නම මොකක්ද? කාර්තුව. කාර්තුව දුසිම තව එකක් කෙටි වචන මොනවද? හරිනේ. එතකොට ඒ වගේ මේකත් අර පාද එකක් තව පාදයකින් බෙදුවාම නමක් දාලා තියෙනවා නම හරිද එහෙනම් තියෙනවා සමස්ත ත්‍රිකෝණමිතිය කියන කරන 6ක් O level වලට තියෙන 3යි A level වලට තව 3ක් තියෙනවා කියලා දුන්නා නම් 3ක් මම නම් 3 ලියන්නම් එකක් sin අනිත් එක cos අය කියන්නේ එකක් තව එකකින් බෙදුවාම එන උත්තරයට කියන නමක් sin අනිත් එක cos අනිත් එක tan මේ ඕලෙන් උසස් වෙන්න තියෙන්නේ sec cosec cot ඔන්න මේ තියෙන වැඩි කොට sec cosec cotec cot sec cosec cot හරි
sin cos tan sec cosec cot හරි එතකොට ඔය තමයි ඔය ටික තියෙන්නේ ඒ ටික A level වලට ඉගෙන ගන්න පුළුවන් A level වලට මරු ත්‍රිකෝණමිතිය කියන්නේ පට්ට පාඩමක් අර ආපස්සට හිතන්න තියෙනවා මරු ඒක මරු පාඩමක් හරි හදන්න තියෙනවා ඉර වෙන්න මොකුත් නැහැ ආගන්න මෙන්න මේ තීටා කියලා කියන්නේ මේ වචන තුනෙන් එතකොට දරුවෝ තීටා නෝ සම්මුඛ පාදය කියන්නේ මොකද්ද AB කර්ණය කියන්නේ මොකද්ද AC මෙන්න මෙයාට තියෙන දිග කර්ණයෙන් බෙදුවම එනකොට අපි හරි නමක් දෙනවා කියන්නේ සම්මුඛ පාදය කර්ණයෙන් බෙදුවම එන වචනට නමක් කියනවා sin කියලා මේ කෝණේ නම යාගේ sin කියන්නේ sin තීටා එහෙනම් sin මේක තනි මේකක් තනි කැලලක් හරි sin තීටා කියන්නේ sin තීටා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ම සම්මුඛ පාදයේ දිග මෙයාගේ දිගෙන් බෙදුවම උදාහරණයක් වා හිතන්නකෝ මේ දිග සෙන්ටිමීටර 10යි මේ දිග සෙන්ටිමීටර 2යි 10 දිගෙන් බෙදුවම කියලා පහ එහෙනම් sin තීටා පහ මේ ගන්නට තලජි කියන්නේ එහෙමද ටික පහම කියලා ගන්න දෙකම දිගේ නෑ නෑ එහෙම නෑ හරි බෙදන්නේ ඉතින් හරි එහෙනම් කොහොමද අර වෙන්න බෑ මේක 10 කියලා මේක දෙකක් ඒක තමයි නේද හරි ටිකනේ 20ක් කියලා ගමු එතකොට 10යි 20ෙන් බෙදුවාම මොනොමි භාගය 10යි 20ෙන් බෙදුවාම කියන්නේ භාගයෙන් දෙන්න තේරෙනවද එහෙනම් ඔන්න එක ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියුවා sin θ ලියුවා අනිත් එක තීරණ අනුව BC කියන්නේ මොකද්ද? බද්ධ පාදය කර්ණයෙන් බෙදුවම එකට තවනමක්. බද්ධ පාදය කර්ණයෙන් බෙදුවම එන දිගට කියනවා අපි එන උත්තරයට කියනවා අපි cos කියලා අස්සෙන් මේ සංකේතය ලියනවා. cos θ අවසාන එක සම්මුඛ පාදයේ බද්ධ පාදයෙන් බෙදුවම එන එකට අපි නමක් කියනවා. සම්මුඛ පාදය බද්ධ පාදයෙන් බෙදුවම අපි යාට කියනවා tan theta දැන් මෙතන ගත්ත theta නේ බැරි ළඟ මෙතනද c තිබ්බනම් sin c cos c tan c a අකුර තිබ්බනම් sin a cos a මේ නම් වෙනස් වෙන්නේ නැහැ නම් එක මෙන්න මේවට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත ආනගන මේකට කෙටි ෂෝට් ෆෝම් එකක් තියෙනවා ආන ඉස්කෝලේ යන කාලේ අපිට මේ කියලා දුන්නා කෙටි ක්‍රමයක් මේකේ මුල් අකුරු දෙක සක 6යි 6යි ගන්න සක sin අතට ගියන් පුළුවන් සක sin sin නම් සක එහෙනම් මේ මුල අකුරු දෙක බයන්නයි කයන්නයි බක cos සයන්නයි බයන්නයි සබ tan ඉතින් සූත්‍ර අමතකනේ සක බක සබ කියලා මොකද කියන්න පුළුවන් සක sin බක cos සබ tan හරි එහෙනම් බක කියලා එතකොට sin දැන් ඔයාලට මතක නැහැ cos වල සූත්‍රය සක sin බක cos බක බයන්න කියන්නේ බද්ධ පාදේ කාරණ කියන්නේ කර්ම මතකයි එහෙනම් මේ රූපය දුන්නා මේ තුන ලියන්න සූත්‍ර තුන ලියන්න පැහැදිලි ඉංග්‍රීසි SIN කියලා ඒ ලියන්න වෙලාව කරෝ එකකල් දැනට සිංහලෙන් ලියන්න වෙලාව වෙනකල් සිංහලෙන් ලියන්න කොහේ ඉංග්‍රීසි කියන්නේ හරි ඉතින් එහාට ගණන් හදද්දී ඉංග්‍රීසි තමයි බලන්න ඕනේ සිංහල ලියන්න පරිලම් මම ඔගේ SIN එක කොහමද සයින් නැතුව සින් කියලා හිතයි සින් කීතා දැන් කොස් කියද්දි COS නේ දාන්නේ උඹලා සෝස් කියලා මට බයයි ටෑන් කියද්දි ටන් ඒකම ටන් තීටයි හංගිය තවලුනේ නේද ඒකයි මම මුලින්ම සිංහල දෙන්න තෝ ඉංග්‍රීසි දෙන්න තෝ සිංහල දෙන්න උඹලා හැටි ගන්නවා මම උඩුනේ ඇල්ලුවේ ටන් තීටා sin cos sos MD sos SIN කියන්නේ sin නේද මම ඉංග්‍රීසි වචන වල දෙන්න සිංහලෙන් ලියාගන්න
හරි. ආ බලන්න. අපි එනම් තව වෙනත් ත්‍රිකෝණයකට මම දාන්නම් PQR වගේ එකක් දාලා මම ඊට දාන්නම් මෙතන. හරි. දැන් අපි ඉංග්‍රීසි අකුරු වලින් ලියමු. දැන් වචන දන්නවනේ. මට කොහොමත් වැඩි කරන්න කලින් අරක ක්ලියර් වෙන්න. මොකද්ද කාරණේ කියන්නේ මොකද්ද? කාරණේ කියන්නේ මොකද්ද? PR. P R සම්මුඛ පාදය QR. සම්මුඛ පාදයේ RQ නේද? ඔව්. RQ. මධ්‍ය පාදයේ එහෙනම් බලමු. දැන් ඉංග්‍රීසියෙන් ලියන්න. sin theta. sin කියන්නේ සක. සම්මුඛ පාදයේ අකුරු දෙක කියන්න මට. සම්මුඛ පාදයේ QR. QR RQ QR දෙකම එකයි RQ. බෙදීම කර්ණය. සක කර්ණ PR. RQ. එහෙනම් cos theta. cos නම් බක. බද්ධ පාදයේ බෙදීම කර්ණය. PQ බෙදීම PR. බද්ධ පාදයේ PQ PR. tan theta. කියන්නේ සබ සම්මුඛ පාදයේ සම්මුඛ පාදයේ නම් බද්ධ පාදයේ. සබ RQ බෙදීම PQ. හරි. එහෙනම් දෙවෙනි උදාහරණ එක හරි මොකක් හරි දාලා මේකට දාලා ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියන්න. ගාණක් හැටියට ලියන්න. පහත ත්‍රිකෝණයට අදාළ ත්‍රිකෝණමිතික අනුපාත 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 ලියන්න. මෙන්න මේක තමයි ත්‍රිකෝණය. මේක තමයි ත්‍රිකෝණය. හොඳට අහගෙන ඉන්න ඕනේ. අහගෙන මම දැන් මේ දිගවල එහෙම දාන්න යන මෙතන. ඒ කියන්නේ මෙතනට සෙන්ටිමීටර අපි 10ක් දාමු. හරි. මම මෙතනට දානවා සෙන්ටිමීටර 12ක් වගේ. හරි. 12ට වඩා වැඩි අනිවාර්යයෙන් 15ක් විතර දාන්න. මම මේ ටික දෙන්නේ නැහැ. විභාගෙත් එහෙම තමයි. අනිවාර්යයෙන් ත්‍රිකෝණයක් දීලා දිගවල් දෙකක් දීලා අනිත් ටික ඔයා සම්මත හොයාගන්න. ඕක හොයාගන්න තමයි මම ඔයාලට කියලා තියෙන්නේ. පයිතගරස් ප්‍රමේය කියලා දුන්නා. පයිතගරස් ප්‍රමේය කියලා දුන්නේ මම මේකට පොඩි ටිකක් දාන්නම් දැනට. ඒ කියන්නේ මේ ලස්සන උත්තරයක් කෙන එකක් දාන්නම් දැනට. 900 9ක් නෙමෙයි. ඉදාමු 12යි 15යි cm 12යි cm දාමු. QR ලස්සන උත්තරයක් එනවා. හරි මේ රූපය අඳගෙන ඉන්න මුලින්ම රූපය අඳගෙන දත්ත ටික ලියන්න. හදන්න එපා මොකද හදන්න එපා. රූපය අඳගෙන දත්ත ටික ලියාගන්න. රූපය අඳගෙන දත්ත ටික ලියාගන්න. ලියන්න මෙහෙම. හරි. කරුණක් විදියට ඔය ගාන හදන පිළිවෙල මම දෙන්නේ නැහැ. ලියන්න මෙහෙම. මෙවැනි ගැටලුවකදී පළමුව දිග නොදන්නා පාදයේ අගය සොයාගත යුතුය. දිග නොදන්නා පාදයේ අගය සොයාගත යුතුය. දිග නොදන්නා පාදයේ අගය පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් සොයාගත යුතුය. එහෙනම් ලියන්න. දිග නොදන්නා පාදයේ අගය පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් සොයාගත යුතුය. පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් සොයාගත යුතුය. දිග නොදන්නා පාදයේ අගය පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් සොයාගත යුතුය. පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් සොයාගත යුතුය.
ඒක නොදන්නා පාදයගේ පයිතගරස් ප්‍රමේය දායකයෙන් කරන්නේ. එහෙනම් ලියන්න හැමෝම ලියමු මාත් එක්ක. PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ලියන්න. PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ලියන්න. PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය ලියන්න. එතකොට කියන්න කාගේ එකතුව කාට සමානයිද? PQ ගේ වර්ගයයි QR ගේ වර්ගයයි PR ගේ වර්ගයට සමානයි. PQ ගේ වර්ගයයි අමාත්‍ය කොලින් R QR ගේ වර්ගයයි PR ගේ වර්ගයට සමානයි. ආදේශයකට සෙන්ටිමීටර 1ක වරක් සහිතව ලස්සනට ආදේශයක. එතකොට PQ කියන්නේ කොච්චරද? PQ කියන්නේ 12යි 100. ඒක 12යි 100 කියලාම ලියන්න. ලියලා වරහණක් දාන්න. වර්ගය දාන්න. ඒ පිළිවෙලට මේ වැඩේ යන්න ඕනේ. 12යි 100 ගේ වර්ගය QR තමයි දන්නේ නැත්තේ අපි. QR වර්ග කියලා කියන්නේ. PR දන්නවා 15යි 100 ගේ වර්ගය. පුරාදි 12 වර්ගය කියන්නේ 144යි 12 වරක් 12 12 වර්ගය 12 වරක් 12 144යි වර්ග දෙන්නේ. QR වර්ග සමානයි 15 වර්ග 225 වර්ග දෙන්නේ. එතකොට QR වර්ග මේ පැත්තේ ඉතුරු වෙද්දී 225 කීයක් අඩු කරනවද? 225න් 144 අඩු කරනවා. එහෙනම් QR වර්ග සමානයි අඩු කරාම කීයද එන්නේ? 81යි 100න් වර්ග. නේද? දැන් වර්ගය අයින් කරන්න දාන්න ඕනේ වර්ග මූලය. QR කියන්නේ 9 ඔන්න එහෙනම් අපිට වැඩේ කරගන්න දැන් මම මෙයාව ගන්නවා 9 කියලා. මම මෙතන සංකේත දානවා R කියලා. හරි එහෙනම් මේක ගත්තට පස්සේ දැන් තියෙන ත්‍රිකෝණමිතික අනුපාත ටික ලියන්න. මේ මුලින්ම ඉංග්‍රීසි මුලින්ම යන්න. ඔයාලා මුලින්ම දැන් මේ පාඩම පටන් ගත්ත විතරනේ. විභාගයට වුණත් ලියද්දි සම්මුඛ පාදයේ විදිහම කර්ම කියලා වචනේ ලියන්න. ඊට පස්සේ මම දැන් එකක් හදලා පෙන්නන්න. මේ කාර මම හදලා පෙන්නන්න. හරි හැමෝම මේ දක්වා හදාගෙන QR 9 තියෙන කියලා ගත්තා. හරි එහෙනම් මම කරනවා. එහෙනම් QR 9 තියෙන කියලා ගත්තා. ඊට පස්සේ දැන් මේකට අනුව මම යන්නේ sin r ලියන්න. sin cos sin වෙනදට තිබෙ θ. අද තියෙන්නේ r. ඒක වෙනස් වෙනවා. ගානේ. sin r කියන්නේ වචෙන් කියන්නේ මට සක sin සම්මුඛ පාදයේ දෙන කර්මය. ඒක එහෙම ලියන්න මට තියෙනවා. එතකොට සම්මුඛ පාදයේ ඉංග්‍රීසි අකුරු දෙක කියන්නේ මෙයාට කරගෙන සම්මුඛ පාදයේ PQ. අපි ලියන්නේ මේ සම්මුඛ පාද කර්ම ඒක ලියන්නේ. PR කියන්නේ මොකක්ද? සම්මුඛ පාදය PR කියන්නේ කර්ණය. PQ කියන්නේ R ට අනුව PQ කියන්නේ සම්මුඛ පාදය. QR කියන්නේ බද්ධ පාදය. හරි එහෙනම් සම්මුඛ පාදයේ අකුරු දෙක කියන්නේ මොකද? සම්මුඛ පාදයේ අකුරු දෙක PQ කර්ණය අකුරු දෙක QR. එකෝ කඩ දෙන්නේ බලන්න. මට PQ දෙක කියන කියලා PQ 12යි 100. PR 15යි. හරි 12ත් දැන් මේක මෙහෙම කියන්න බෑ අපි සුළු කරන්න. 12ත් බෙදෙන 15ත් බෙදෙන ඉලක්කමක් කියන්නේ 4 3 12ට 3 යුවා 4යි 15ට 3 යුවා. එහෙනම් මේකේ sin r ඉන්නේ මොකක්සේගේ මේක අගි 4 බෙදන්න. ඒක කියන්නේ ඒක දශම කරමු අපි. දශම කරමු. 4 5න් බෙදන්න. 4 5න් බෙදද්දී 8යි ගන්න 0.8.
හතරට පහේ නැහැ බිඳුවයි 40ට පහේ 8යි නේ. 0.8. ඒක කරන්න ඕනේ. අත්‍යවශ්‍ය නැහැ. කරමු දැන් මෙතනදි කරන්න. හරිද විභාගෙට ඉතින් ඒ විදන් ලෝකතාවත් වෙලාවන්න තමයි. හරි අරන්ද? මේ එහෙනම් සයින් ආරක හදාගන්න පුළුවන්. ඔකට ගත්තත් හරියට. ඔව්. අපිට ලියන්නේ මේ තුන. ඔව් බා. ඔයාලා දැන් ගන්න හදි මුලින්ම මේ තුන ලියන්න. නැත්තම් පැටලෙන්න පුළුවන්. සම්මුඛ පාදයෙන් වලට බද්ධ පාදයෙන් ලියවෙන්න පුළුවන්. පැටලෙනවා කලබලයි. මේ තුන ලියලා ඊට පස්සේ මේක හදාගන්න. සයින් ආර් කියන්නේ කීයද කියලා හදාගන්න. බද්ධ පාදයේ බෙදීම පාටි. එතකොට බද්ධ පාදය කියන්නේ ඉංග්‍රීසි අකුර බද්ධ පාදය කියන්නේ QR. හර්ණය කියන්නේ CR. එතකොට බද්ධ පාදයේ අගය 9 CL. කර්ණය 15ක් CL. එතකොට 9ක් බෙදෙන 15ක් බෙදෙන ඉලක්කම 9 3 3යි 5 ඉතරේ 3 5 බෙදුවා 0.6. ඕනේ ගැලේ. විපූර්ණ පත්තු කරන්නේ කවුද? ඇල්ලෙන්නේ කියන්නේ. දැන් මේක ගන්න කැල්ලෙන් ගන්න ඕනේ. ඉතින් ඕනේ කටින් මෙතන ඉතින් කැල්ලෙන් ගන්නවා. ఇలా టర్నర్ లియనా టర్నర్ లియ බ්‍රේඩ් එහෙනම් මම టర్నర్ වලට උත්තරේ ලියන්නම්. టర్నర్ කියන්නේ බද්ධ පාදේ සබ කියන්නේ සම්මුඛ පාදේ වෙලින් ගන්න. ඒකට සම්මුඛ පාදය 12යි 100. සෝරි ඉංග්‍රීසි වලින් ලියලා ඉන්න බෑ. PQ බෙදීම QR. PQ කියන්නේ 12යි 100. QR කියන්නේ 9යි 100. මේක එකට වඩා ලොකු විස්තරයක් කරනවා නේද? 1.0 ගණන් කරනවා නේද? ඔව් වෙනස්. 12ට 3 ඒවා 4යි 9ට 3 ඒවා 3යි නේද? 4ට 3ෙන් බෙදුවාම 1.0 කීයද දෙන්නේ? 1.0 3 ඒවා ගොඩක්ද? ඔයගන් ඉක්වලිටි හා දශමික ඉතින් දශම නැතුවටද ඒවට දාන්න ඒක දාන්න කියන්නේ ඔයාලා මේ වගුවෙන් බලපු දශම මොනවද හරි එහෙනම් දැන් ත්‍රිකෝණිකයේ මූලික අධිකරණය හරි ඔය වගේ පයිතගරස් දාලා හදන්න තනි එකක් දෙන්නද පයිතගරස් දාලා හදන්න මේ තනියම මේ නම් හදන්නේ ඒ කියන මට තේරෙන්නේ අහන ඔක්කොම ප්‍රශ්නේ ගන්නද ඔය කියන්නේ ඔය ඒ කියන මුලින්ම පයිතගරස් දාන්න සම්මුඛ පාද කර්ණක ඒව කියන්නේ ඊට සයින් කොස්ටයින් කියන්නේ දැන් තියෙන ප්‍රශ්න දෙකද මේ තනියම තුනක් හරියට තුනක් යතරම් මජපාලයෙන් කියන්නේ දෙන්නෝ පොතේලා අයියෝ කියන්නේ ඔය මොනවාද ABC මට මීටරද මොනවද සෙන්ටිමීටර මේක පයිතගරස් දාලා මුලින්ම BC දිග හොයන්න sin cos tan අනුපාතය θ ට අනුව ලියලා පෙන්නන්න
එහෙනම් මුලින්ම පයිතගරස් ප්‍රමේය දානවා. මම ලියනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීම. ප්‍රමේය යෙදීම. ආගන්නකෝ කතාවකට. පයිතගරස්ගේ කොහොමද? මම ලියනවා ABC ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් මෙයාගේ වර්ගයයි මෙයාගේ වර්ගය තමයි හැම වෙලේම අර කර්ණය එක පැත්තට ගන්නේ. එතකොට මම ලියනවා AB ගේ වර්ගය මෙයාව එකතු කරන්න ඕනේ AC ගේ වර්ගයට හැම වෙලේම තනි වෙන්නේ කර්ණ. ABC ගේ වර්ගය. එතකොට AB කියන්නේ අපි ගන්නවා 3යි CM ගේ වර්ගය. AC කියන්නේ 2යි CM ගේ වර්ගය. BC වර්ගය. තුනේ වර්ගය කියන්නේ 9යි CM වර්ගය. දෙකේ වර්ගය 4යි CM වර්ග. BC වර්ග. 9 4 එකතු කරාම 13. එහෙනම් BC වර්ග කියන්නේ 13යි CM වර්ග. අපිට ඕනේ වර්ගමූලය. එතකොට වර්ගයට වර්ගමූලය කැපුණාම BC කියන්නේ වර්ගමූල 13යි CM. දැන් ලියන මුලින්ම sin මොකක්ද දාන්නේ sin θ සමානයි සක සම්මුඛ පාදයේ බෙදීම කර්ම. හරි. දැන් අර තුන ලියලා ඉන්නේ අපි. මොන තුනද? සම්මුඛ පාදයේ කර්ම. මේ ලියන්න සම්මුඛ පාදයේ. සම්මුඛ පාදයේ කියන්නේ අකුරු දෙක මොකක්ද? AB. බද්ධ පාදයේ අකුරු දෙක AC. මෙන්න මේක AC. කර්ණය BC. මුලින්ම ওই තුන ලියා ගන්න නැත්තම් පැටි. එහෙනම් සම්මුඛ පාදයේදීම කර්ණය කියන්නේ AB බෙදීම BC. AB බෙදීම BC. එතකොට AB කියන්නේ 3යි. CM BC කියන්නේ වර්ගමූල 13යි CM. හරි එතකොට වර්ගමූලයට 3 කපන්න බෑ බෙදන්න බෑ මුකුත් කරන්න බෑ. CM ට CM අයින් කරලා 3 බෙදීම වර්ගමූල 13 කියලා තියෙනවා. CM ට CM කපලා. හරි. මේ ටික මකන්නම් ඉතින් ටික හදන්න ඕන නිසා. ඊළඟට cos theta. cos theta කියන්නේ මොකක්ද බෙදීම මොකක්ද? බද්ධ පාදයේ බෙදීම කර්ම. බද්ධ පාදයේ බෙදීම කර්ම. එතකොට බද්ධ පාදය කියන්නේ 2යි CM. sorry ඉංග්‍රීසි අකුරෙන් ලියලා ඉන්නේ. බද්ධ පාදය කියන්නේ ඉංග්‍රීසි අකුරෙන් AC. පැත්තෙන් ලියහම BC ලියාගත්තම ලේසි. එතන BC. එතකොට AC කියන්නේ 2යි CM. BC වර්ගමූල 13යි. CM ක CM කැපුණාම දෙක බෙදීම වර්ගමූල 10. හරි. ඊළඟට tan theta. tan theta. tan theta කියන්නේ සබ මොකක්ද? සම්මුඛ පාදයේ බෙදීම. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සබ. එතකොට සම්මුඛ පාදයේ ඉංග්‍රීසි අකුරු දෙක AB. බද්ධ පාදයේ AB කියන්නේ දිග 3යි CM. 3 බෙදීම 2. මේක 2යි. 3 බෙදීම 2යි නැත්නම් 1.5 ඒක නම් බෙදලා ගන්න පුළුවන් ඕන. කොහොමද ත්‍රිකෝණමිතික අනුපාත 3 හැදුවා.
තව එකක් දෙන්න තනින් හම. මේ කලබලයක් නෑ පිළිවෙලට. පිළිවෙලට. ඒ වර්ගමූල නැත්නම් මේකෙන් හදන්නේ වර්ග ඉතින් අමාරු ඒවා හදලා තමයි ලේසිය කියන්නේ. කියනවා. ඒක ලේසි මම ඒකයි. දැන් හිතනවා මේ ලේසි පාස් ඊළඟ ගාන කියලා ප්‍රශ්න අංකයන් 4. P Q R කියලා දාන්න. මම මෙතනට x කියලා දාන්නවා. x. මෙතන එකයි මේක වර්ගමූල දෙකයි. මේදී. මෙතන එකයි මේක වර්ගමූල දෙකයි මේක හොයන්න. හොයලා sin cos tan හොයලා පෙන්නන්න තනියෙන්. හරි ආන මම මේ ගාන හදන විදිය කියලා දෙන්න. එහෙනම් අපි මුලින්ම පයිතගරස් දාලා QR ටික හොයාගන්නවා. මම ලියනවා PQR ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේයදී පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් එතකොට ආයකාගේ එකතුව කාට සමානයිද? QR සහ QP ගේ වර්ගය PR ට සමානයි. QR වර්ගයයි QP ගේ වර්ගයයි PR ගේ වර්ගයට සමානයි. එතකොට QR කියන්නේ කීයද? දන්නේ නැහැ. ඒක තමයි හොයන්නේ QR. QR වර්ගය කියනවා කියන්නේ. QP දන්නවා 1යි. 1යි CM ගේ වර්ගය. PR කියන්නේ වර්ගමූල දෙකේ වර්ගය. එතකොට QR වර්ග ධන එකේ වර්ගය එකමයි. එක් පරක් එක එකයි. මම ඔයාලට කියහදී කිව්වා ඕනෑම වර්ගමූලයක් වර්ග කළොත් ඇතුලේ තියෙන ඉලක්ක වෙනවා. ඒ කියන්නේ 2යි CM වර්ග. කියන්නේ වර්ගමූල දෙකේ වර්ගය දෙකමයි. හරි. එතකොට QR හොයන්න මොකක් කරන්න ඕනද? ප්‍රධානාන්තර බලන්න. උදාහරණයක් දෙකෙන් එකක් අඩු කරන්න ඕනේ. එතකොට දෙකෙන් එකක් අඩු කරනම එකයි. QR වර්ග සමානයි 1යි CM වර්ග. දැන් දෙපැත්තම මොකක්ද දානවලු? වර්ගමූල දාන්න. එක කියන්නේ එකේ වර්ග කියලා හිතන්න පුළුවන් නේද? එහෙනම් වර්ගමූලය දාද්දී වර්ගමූලය කියනවා QR 1යි. එහෙනම් QR දිගේ ගන්නවා 1යි. හරි. දැන් එන බලමු sin මොකක්ද ඉංග්‍රීසියෙන් කරන්නේ? sin x. අර තුන ලියලා අපි නේ. අරක කියලා. මම ඉස්සර කෑන්නා කියන්නේ. ඒක x දාලා සම්මුඛ පාදය අකුරු දෙක PQ. එතකොට PQ කියන්නේ සම්මුඛ පාදය. PR කියන්නේ සම්මුඛ පාදය. PR කියන්නේ මොකක්ද? PR කර්මය. එතකොට QR කියන්නේ බද්ධ පාදය. බද්ධ පාදය. බලන්න. හරි එහෙනම් sin x කියන්නේ මොකක්ද කියන්නේ මොකද්ද? සම්මුඛ පාදය. එහෙනම් සම්මුඛ පාදයේදීම කර්ම. ඒ සම්මුඛ පාදයේ අකුරු දෙක මොකද්ද? QP. අරකින් කියන්නේ PR. PQ කියන්නේ එකයි CM. PR කියලා කියන්නේ වර්ගමූල දෙකයි CM ක CM කැපුණාම අවසාන උත්තරේ එක බෙදීම වර්ගමූල දෙකයි මේකෙන් හරිය පරිමේය කළ යුතු නැත. කොයි විදිහට තියන්න පුළුවන්. අදාන ඉක්මනට වෙලක් අවශ්‍ය නැහැ. එදා තමයි ඊළඟ මම කියනවා cos x. cos x කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්මය. බද්ධ පාදයේ බෙදීම කර්මය. එතකොට බද්ධ පාදය කියන්නේ x අනුව බද්ධ පාදය. අතෙන් ලිව්වා QR කෝඩ් එක. කර්මය PR. එතකොට QR කියලා කියන්නේ 1යි C. PR කියන්නේ වර්ගමූල 2යි.
අර උත්තරේම ඉන්නේ. ඔව්. එක බෙදීම වර්ගමූල. ඒක බෙදීම වර්ගමූලය. හරි ඊළඟ එක. tan මේ ටික පුළුවන් නම් ඊළඟ දවස් ගේමක් නැහැ. දැන් tan x කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද? සබ කියන්නේ සම්මුඛ පාදය. බද්ධ පාදය. එතකොට සම්මුඛ පාදය කියන්නේ මෙයාට අනුව 1යි. එකයි. බද්ධ පාදය 1යි. එක බෙදීම එක 1යි. සෙන්ටිමීටර් ඔන්න උත්තරේ. වෙනම හිතන්නේ නේද? පොඩ්ඩක් විදිහේ කරගෙන තියෙන්නේ 10 තමයි. හරි. ඔන්න එහෙනම් අපි මේ ටික ටිකක් පුරුවක් ගත්තා. දැන් යන්න හදන්නේ මාතෘකාව කියන්න මෙහෙම. මාතෘකාව කියන්නේ අංශක 30 45 අංශක ගන්න. අංශක 30 අංශක 45 අංශක 60. මොකක්ද? අංශක 30 අංශක 45 අංශක 60. මොකක්ද? ඒ අදාළ ත්‍රිකෝණමිතික අගය. මාතෘකාව. අදාළ ත්‍රිකෝණමිතික අනුපාත. අංශක 30 අංශක 45 අංශක 60 කෝණ වලට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතයක්. अंश का 30 अंश का 45 अंश का 60 कोण වලට අදාළ ත්‍රිකෝණමිතික අනුපාතය. මෙහෙම ඇත්තම කතාව නම් අහගන්නකො. මේ ඒ කියන්නේ උදාහරණ sin 30 කිව්වම මේකට අදාළ අගයක් තියෙනවා. හරිද? භාගය. ඒ කියන්නේ 0.5යි. ඕක හොයන්න පුළුවන් ත්‍රිකෝණමිතික වගු වෙනවා. නැත්තම් ඕක කිසිම කර හැමලේම sin 30 භාගය. කොච්චර ලොකු ත්‍රිකෝණයක් වුණත් අංශක 30ට අදාළ sin වල අගය භාගය. හරි. අංශක 30ට අදාළ කොච්චර වගේ වර්ගමූල 3 බෙදීම 2යි. එහෙම අගයක් තියෙනවා. හරි. දැන් උසස් පෙළ ගියාම මේක තව වැඩි වෙනවා. අංශක බිඳුව තියෙනවා. අංශක 90 තියෙනවා. අංශක 260 බෙවුව තියෙනවා. අංශක 360 තියෙනවා. කොහොම? අංශක බිඳුව කොහොම? අංශක බිඳුව කියන්නේ මේ ඉර මතම මේකක් තියෙනවා. උසස් පෙළ හිතන්න බැරි දේවල් දෙන්නේ. හරි. අහපු දේවල් කරනවා. ඒ ත්‍රිකෝණයක් දෙන්නේ. ඒ මම පාඩම පටන් ගත්තේ කිව්වේ මොකද්ද? මේ ත්‍රිකෝණමිතිය කියන එක ඕනම එකකට දාන්න පුළුවන්. ඕනම ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. හරි. එතකොට O level වලට විතරයි ත්‍රිකෝණමිතිය. A level වලට ගියාම හම්බෙන හැම වලටම දාන්න. මොන ත්‍රිකෝණයක්ද කියලා හිතන්න. හරි. එතකොට මේ උසස් පෙළියොත් මේ තේරම ලියන්න. හැබැයි O level කාලේදී ඔයාලට මතක තියාගන්න වෙන්නේ මේ අර්ථය කියලා. එතකොට මේ එහෙම කියනවා උසස් පෙළ මාස්ටර් කියනවා හොත් O level ගණන් අමාරුද කියලා උහිනා. ඇත්තටම අච්චර ලොකු එකක් හදන්නේ. ඕක මේ පොඩි දේවල්. හරි. දැන් මම මුලින්ම මේක අගයන් ටික දීලා ඉන්නේ. හරි. මෙහෙමයි අගයන් ටික එන්නේ. බම්බෝ ගහන්න. තීරු 4කට බෙදනවා. මේ පැත්තෙම තීරු 4කට බෙදනවා. හරි. මෙතන ලියනවා අනුපාත. sin අනුපාත 3යි sin cos tan අර කෝණ කොලියන 30 45 60. කියන්නේ මේ කොටුවට දාන්න ඕනේ sin 30 උත්තර. මෙතන දාන්න ඕනේ sin කියන්නේ 45. මෙතන දාන්න ඕනේ 60. මොකේ 60? sin 60. මෙතන tan 45. tan 60. cos 30. tan නේ cos 30. එහෙනම් මම මේක වගුව ඇත්තම කතාව නම් මේක පාඩම් කරන කෙටක මම කියන්නේ sin 30 භාගය මේක මතක තියාගන්න.
cos 40 sin 45 එක බෙදීම වර්ගමූල 2. sin 60 වර්ගමූල 3 බෙදීම 2. පළවෙනි තීරුව වලට මතක තියාගන්න වෙනවා කොහොමද? දෙවෙනි තීරුවට ඕකම අනිත් පැත්ත හරවලා ඕකම අනිත් පැත්ත හරවලා. ඒ කියන්නේ cos 30 වර්ගමූල 3 බෙදීම 2. cos 45 ඒකම. මේක අනිත් පැත්ත ගෙවුවා. ඒකම. මෙතනට භාගය. පළවෙනි එක මත ගන්න දෙවෙනි කියන්න පුළුවන් කොහොමද? තුන්වෙනි එකේදී tan 45ට එකයි. ඒක නෙවෙයි. එකක්. ඒක එන්නේ මෙතනට විතරයි. හරිද? ඊට පස්සේ මෙතනට එන්නේ වර්ගමූල 3යි. මෙතනට එන්නේ එක බෙදීම වර්ගමූල 3යි. එතකොට ඇයිද මේක මම දන්නේ? ඒකට මේක ඔයා දීලා තියෙන 46 මේ අංශක 45යි. හරි. එහෙනම් tan වලට ඉස්සෙල්ලා උත්තර 1 කියලා ආවනේ. කලින් ගන්න. ඒ කියන්නේ ඒ කෝණය අංශක 45. එහෙනම් අපිට මේකෙන් කෝණ හොයන්න පුළුවන්. අනුපාතය. හරි. එහෙනම් මේක මතක තියාගන්න. මේ තුන මතක තියාගත්තොත් cos වල සෙට් එක කොහොමද මතක තියාගන්න පුළුවන්? 30 එක බෙදීම මූල 2 මූල 3 බෙදීම 2. ඒක අනිත් පැත්ත ගැවුවාම cos 30 කියන්නේ එක බෙදීම මූල 2 භාගය. එක හම්බෙන්නේ tan 45ට විතරයි. හරි. 30 දී එක යට මූල 3 60 දී එක උඩ මූල. පාඩම් කරගන්න අදින ගමන් පාඩම් කරගන්න අනුපාතය කියලා වගුව ගහන්න දෙන්නෙන් විභාග මේක පාඩම් කරගන්න. ඕක භාවිතන ගානක් විතර නේ ඕක අමිත කොනොත් හදලා ගන්න පොඩි ක්‍රමයක් කියලා දෙන්න. හරි දැන් අමතක කරන්න වෙන්නේ නැහැ. අමතක වුණොත් හදලා ගන්න ක්‍රමය. හරි. පළවෙනි දේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණයක් අඳ ගන්න ඕනේ. ඒක ABC කියලා දාන්න. ABCD කියලා දාන්න. හරි. ABCD කියලා දාන්න. අපාරක් කියන්න ඒ වගේ හදලා ගන්න ඉතින්. සමපාද ත්‍රිකෝණයක් හදන්න මොන ත්‍රිකෝණයක්ද? සමපාද. පැත්ත එක දිගේ එකක් වෙච්ච. ඒකක එකක් වෙච්ච. මීටර හරි සෙන්ටිමීටර හරි එකක්. ඒක හරියටම මෙතනින් කෝණ සමච්ඡේදය ගන්නවා. එතන D කියලා ගන්න. මේ මුළු දිග එකයි නම් මේ දිග කීයද? 12. මේ දිග 12. මේ කෝණය අනුව. මෙතන මේ මුළු කෝණය කිය සමපාද ත්‍රිකෝණයක මුළු කෝණය 60යි. 60යි නම් දෙකට බෙදුවම 30යි. මේක මේ කෝණය කියන්නේ 60. එතන මොකක්ද? අයි 60යි 30යි 90යි. 90යි 180. එහෙම නැත්නම් සම්පාද ත්‍රිකෝණය හරි. 60ක් කියන්නේ කොහොමද සම්පාද? පයිතගරස් දාලා මම මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගරස් දාලා AD හොයන්න පුළුවන්. හරි. කටුකොලයක ශෙන්කමට පයිතගරස් දාලා හදලා දෙන්න. AD. ඔන්ලයින් එක කට්ටියක් වේගෙන් අදලා ඉවරච්ච ගමන් chat එකට දාන්න ඔන්ලයින් ළමෙක් නම් ඔයාලා මට හදලා කියන්නේ AD දිග පයිතගරස් දාන්න. ABD ත්‍රිකෝණයට පයිතගරස් දාන්න. ඒ වගේ මොලේ දාන්න. ඔව්. හරිද? තාම හදන්න. හරි. හරි හරි. මේක දෙන්න. දෙකේ මුල තුන. හරිනේ? හරි. ඔන්ලයින් ඉන්න කවුරු හරි ගත්තද උත්තරේ? ඔන්ලයින් ඉන්න කවුරුත් ගත්තා නේද? මම බලනවා මේ මම දානවා ABD ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දී. බලන්න කාර්ය වර්ගයේ කාර්ය එකතුවට සමානයි. AB වර්ගය කාට සමානයිද? AD sorry ඔව් AD ගේ වර්ගයටයි BD වර්ගයට සමානයි. AB කියලා කියන්නේ එකේ වර්ගය නේද? ඒක කියන්නේ නැහැ එකේ වර්ගය කියලාම දාන්න. AD කියන්නේ මෙයා එයාව දන්නේ නැහැ. BD කියන්නේ භාගය. භාගයේ වර්ගය කියන්නේ එකේ වර්ගය දෙකේ වර්ගය. උඩත් වර්ගය යටත් වර්ගය. එකේ වර්ගය එකමයි. AD වර්ගය එකේ වර්ගය එකයි දෙකේ වර්ගය එහෙනම් එකෙන් මේ හතරෙන් එක අඩු කරන්න ඕනේ නේද? ඔව්. AD වර්ග හොයන්න නම් එකෙන් හතරෙන් එකක් අඩු කරන්න ඕනේ. එක කියන්නේ එක බෙදීම එක කියලා හිතන්න පුළුවන්. හතර. නැත්නම් හතර බෙදීම හතර කියලා හිතන්න පුළුවන් නේද? හතරෙන් එකක් අඩු කරනවා හතරෙන් 3යි. ඔව්. වර්ගමූලය දානවා. AD කියන්නේ වර්ගමූල 3 බෙදීම 4 වර්ගමූල 2යි.
එහෙනම් මේක වර්ගමූල 3 බෙදීම දෙකක්. හරි. අපි 60ට බලමු. 60ට sin නගයක් නේ. ඒක මොකද? මම ලියනවා sin 30 පටන් sin 30. 30 පටන් මෙන්න මේ 30. sin නම් මොකද්ද? මොකක්ද දෙන්නේ මොකද්ද? සාක සම්මුඛ පාදයේ දෙන කර්ණය. මෙන්න සම්මුඛ පාදයේ BD කර්ණය AB සම්මුඛ පාදයේ දෙන කර්ණය. සම්මුඛ පාදයේ දෙකෙන් එකයි. ඕක බෙදනවා කර්ණය එකෙන්. දෙකෙන් බෙදුවාම අපිට කෙටි ක්‍රමයක් තියෙනවා. එක උඩටම යවන්න. ඒක භාගය. sin ගේ භාගය තමයි. ඒක හරි වැඩේ ඉන්නේ. අනිවාර්යයෙන්ම රූපණිය යන ගන්න. සම්පාත එක දිග එකක් වෙච්ච හැම පැත්තම එකක් වෙච්ච සම්පාත ත්‍රිකෝණ. පයිතගරස් දාන්නවා මෙන්න මේ කුස දාන්නවා වර්ගමූල 3යි 3 බෙදීම 2 කියලා දාන්නවා. පයිතගරස් දාන්න ඕනේ. අපි නිකෝණ බලමු cos 30 එනවාද කියලා ඔය කියන්නේ cos 30. cos 30 කියන්නේ බකනේ. ඒ කියන්නේ මෙයාටම බද්ධ පාදේ මොකද්ද? මෙයාටම බද්ධ පාදේ AD නේ. වර්ගමූල 3 බෙදීම 2 බෙදීම කර්මය කියන්නේ එකයි එක උඩට ගියාම වර්ගමූල 3 බෙදීම 2 යන්නේ cos 30 කියන්නේ. හරි එහෙනම් මේක හදාගන්න රූපයක් දෙන්න. පයිතගරස් දානවා. sin 30 cos 30 අරගෙන tan 30 ඒ කියන උත්තරේ නෝ විතර ගන්න. අරගෙන බලන්න. අපි tan 45ට දාලා ඉන්නේ. 45ට වෙනවා. මේකට 45 කොනක් නෑ. ඒකට වෙනවා. ඒකයි එකයි ගන්නවා නේ. 45 කොන ගන්න වෙනම එකක් අමතක. ඔය දෙක හදා. Thank you. හරි එහෙනම් මම ඉතින් ටිකක් හදන්න. බලමු බලන්න ගත්තා tan 30 ගත්තා. ඉතින් බලමු tan 30 කියන්නේ සමනේ. සම්මුඛ පාදයේ ඉන්නේ බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ දෙකෙන් එකයි. බෙදෙනවා බද්ධ පාදයේ වර්ගමූල 3 බෙදීම දෙකයි. මෙහෙම ලියන්න වෙන්නේ. මෙහෙම ලියන හරිය. හරි. මොකද වැරදි. සම්මුඛ පාදයේ බෙදීම ඉර වෙනකොට මෙහෙම දාන්න පුළුවන්. දෙකෙන් එකයි බෙදීම ගුණ කිරීමක් කරලා උඩට එන්න තියෙන්නේ. උඩට එන්න දෙක. දෙකට දෙක වෙනවානේ.
එතකොට දෙක දෙක කැපුණා වර්ගමූල 3ෙන්. මොකයි මම ත්‍රිකෝණමිතිය විභාග ලං වෙලා හැදුවේ නැත් කියලා දෙන්න. හරි ඊළඟට මේ 60 වට ටික කවුද? sin 60 කියන එක ගන්න බලන්න තමයි. sin 60 යන්නේ. sin 60 සතනේ 60 කියන්නේ මේ මෙතන තියෙන 60ක් ගන්න. 60 සම්මුඛ පාදයේ බෙදීම කරමු. වර්ගමූල 3 බෙදීම 2 බෙදීම 1. උත්තරේ මේ කුඩට ගියාම වර්ගමූල 3 බෙදීම 2. sin 60 cos 60 tan 60. දැන් හදලා තියෙනවා. කොච්චර බාගෙද? ඒ නේද? ඒ ඔබලම් පොඩ බලන්න යන අවශ්‍ය නැහැ නේද? කොස් 60 භාගය යන්නේ 60 භාගය. කොස් 60 භාගය. හරි. 60 කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. දෙකෙන් එක බෙදීම එකනේ. ඒක උඩට ගියහම කොස් 60 කියන්නේ භාගය. tan 60 ගන්න. වර්ගමූල 3ක් tan 60 කියන්නේ සබ කියන්නේ සම්මුඛ පාදයේ වර්ගමූල 3 බෙදීම 2 බෙදීම දෙකෙන් එකනේ. ඒ වගේ නම් කොහොමද දාන්න ඕනේ? ඒවා මතක තියාගන්න ලේසි. ගුණ කිරීම උඩට 2 යනවා යට 2 යනවා. උත්තරේ වර්ගමූල 3. එහෙනම් අපි ක්ලාස් එක මෙහෙම නතර කරමු. ආයෙත් ඔබ තියෙන කවද්ද? පේපර් විද්‍යාව හෙට 10කට පේපර් ක්ලාස් එක තියෙනවා. මේ සෙනසුරාදා පොයේ හින්දා විද්‍යා පේපර් පන්ති නිවාඩු. ඔය හින්දා එයාට නිවාඩුවක් තියෙනවා. එතකොට ආපහු ගණන් පන්ති තියෙන කවද්ද? පේපර් පන්ති තියෙන කවද්ද? අඟහරුවාදා රාත්‍රී 7ට. අඟහරුවාදා රාත්‍රී 7ට පේපර් පන්ති තියෙනවා. ඒකට හැමෝම සම්බන්ධ වෙන්න ඔන්ලයින් මෙතන ඉන්න ගොඩක් කට්ටිය ඒ වෙලාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක ලොකු අවුලක් ඔයාලට තමයි පාඩුව. අඟහරුවාදා රාත්‍රී 7ට පේපර් පන්තියට සම්බන්ධ වෙන්න. හරි. හරි එහෙනම් අද පන්ති අපි නිමා කරනවා. ආයුබෝවන්. මේ ලෙක්චර් එක